උන්වහන්සේ මේ නමස්කාරය සඳහා උන්වහන්සේව ගෞරව කරන ප්‍රශංසා කරන්න අද දින රැස්වන ඔබ හැම කෙනෙකුම මහත් ප්‍රේමයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඉතින් අපි එක්ව උන්වහන්සේලා ගායනා කරමු උන්වහන්සේගේ නාමය ඔසවමු. අපි ගායනා කරන ප්‍රථම ගීතිකාව. මේ ගීතිකාව ගායනා කරන අතරතුර එහි වචන මෙනෙහි කරමින් ඒ දින උන්වහන්සේගේ නාමය ඔසවමු.
මිදෙන්න බැරුව තිබෙන යම්කිසි යක්ෂයන් විසින්
තිබෙන යම් කිසි බන්ධනයක් තිබෙනවාද උන්වහන්සේගේ ස්පර්ශය තුළ ඔබ නිදහස් වෙන්න අප විශ්වාස කරන්න උන්වහන්සේ බලවත් දෙවිඳුන් තවදුරටත් අපි උන්වහන්සේගේ නාමය ඔසවෙමු අපි උන්වහන්සේට ගායනා කරනවා මහිමය ඔබටමයි තේජස ඔබටමයි ඒ තේජස අයිති වූ සර්ව බලධාරී දෙවිඳුන් අද ඔබ මා මැත්තේ ජීවමානව වාසය කරනවා අපි ඔබ ගායනා කරමු වහන්සේගේ වචනේ බෙදා ගැනීම තුළින් යාඥාව තුළින්
වාක්‍ය දෙවිදුනි ඔබ වහන්සේ සියලු භවයට පැමිණෙන ස්වාමීනි. යම් කෙනෙක් අද දවසේ ඉන්න නොහැකි වී තිබෙනවද, අසනීපව රෝගාතුරව සිටිනවද, යේසුස් යම් කිසි ප්‍රශ්නයක් නිසා හිර වෙලා තිබෙනවද, ස්වාමීනි ඔබ වහන්සේ අපේ විසඳුම මේ දවසේ උන්වහන්සේගේ බලය මුදා හැරීමෙනවද, අපේ ආත්ම ස්පර්ශ කර මැනව, අපේ හදවත ස්පර්ශ කර මැනව, ඔබ වහන්සේ සියලු කම්මේ බලය පිරි සම්ප්‍ර බලධාරී දෙවිඳුන් ඔබ වහන්සේගේ නාමයට සුචි වේවා. සියලු කම්මේ වේද බලය මහිමේ වහන්සේට දෙනවා. යේසුස් වහන්සේගේ ශුද්ධ වරාතුන් නාමයෙන්. ආමේන්. අපි සියලු දෙනා අපි ඉඳගමු. ඉඳගෙන වහන්සේට පොදොරට අපි ගායනා කරන්න යනවා. සතරව අධිපති නම දිනුව. ඉතින් මේ උදෑසන කියලා තිබුණේ මේ සර්ව බලධාරී අධිපති වූ දෙවිඳුන්ට නමස්කාර කරන්න අපි ගායනා කරමු. Saturday,
ගීතිකාව ගායනා කරන අතරතුර උන්වහන්සේ වෙත ගෙනෙන පූජාවක් ගෙනෙන්න පුළුවන්. යේසුගේ ප්‍රේමයේ විශාල පුදුමය වේ.
උන්වහන්සේට උන්වහන්සේ මැව්වා මේ සියලුම නිර්මාණ ඉර සඳ දරු මේ හිමලයන්ගේ උන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේ ගායනා කරනවා. මහා සාගරයට වඩා උන්වහන්සේ අපට ප්‍රේම කරනවා. මේ අවස්ථාවේ උන්වහන්සේ ජීවමාන සුදුලු. ඒ නිසා තවදුරටත් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපි තවත් කීපයක් ගායනා කරනවා. කරුණා දයා බුදුමයි ඔබගේ උන්වහන්සේගේ කරුණාව මහා සාගරයට වඩා විශාලයි. අපි ඒක උදාහරණ කරමු. මේ ගායනා කරන විට ආත්මේ මේ වචන මෙහි කරා. නිදහස්ව තිබෙනවා කියලා. මම ආරාධනා කරනවා අපේ දැස් වසා ගන්න. උන්වහන්සේ තුල රැඳෙන්න. කල්පනා කරලා බලන්න පසුගිය සතියේ කොහොමද ගත කරේ කියලා. සම්මත වෙලාවට උන්වහන්සේ නොකැමතිදී ඔබේ ආරංචි වුණා වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි උන්වහන්සේට කිව්වොත් ස්වාමීනි මා ස්පර්ශ කරන්න. මගේ අනුපාඩු වලින් මම නිදහස් කරන්න. උන්වහන්සේ සූදානම්ක් තිබෙනවා. උන්වහන්සේ සූදානම් වෙනවා මේ මොහොතේදී ඔබව ස්පර්ශ කරන්න. උන්වහන්සේ ආරාධනා කරන සුද්ධ ධර්ම දෙවියන් වඩින්න නිදහස් කරන්න. ඔබගේ ප්‍රශ්නේ මොකක්ද? ඔබගේ අමාරුකම මොකක්ද? ඔබට සමහර වෙලාවට දැනෙනවා වෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්න විසඳුමක් නැහැ. උන්වහන්සේ විශ්වාස කරන්න තියෙනවා. උන්වහන්සේ විශ්වාස කරන විට උන්වහන්සේ ඔබට ළඟ වෙන්න යනවා. උන්වහන්සේ ඔබ ස්පර්ශ කරන්න යනවා. ඔබ නිදහස් වෙන්න යනවා. ඒ නිදහස නෙමෙයි ආත්මික.
ස්වාමීනි වහන්සේට ස්පර්ශ කරන්න උදෑස. ස්වාමීනි අපගේ ජීවිතවල තිබෙන අනුපාඩු ස්වාමීනි ලෝකෙට විරුද්ධ නොමැති වුණත් ඔබ වහන්සේගේ විරුද්ධව තිබෙනවා ස්වාමීනි. අපව ස්පර්ශ කරන්නට අපගේ හදවත නිදහස් කරන්නට වැඳුම් වලින් අපව ගලවා පවිත්‍ර කරන්නට මේ උදෑසන උන්වහන්සේට කර වෙනවා ස්වාමීනි. උන්වහන්සේගේ ධර්මයන් කරගනිමින් උන්වහන්සේ අපට මඟ කියා දෙමින් ඔබ වහන්සේ මේ මාර්ගය ඔබගේ යන ස්වාමීනි. සියලු කරුණේ බලය මහිමිය ඔබ වහන්සේට වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. තවදුරටත් අප උන්වහන්සේට ගායනා කරමු. අපි ගායනා කරගෙන මෙවන් මොහොතකදී මම ගායනා කියා. මම ගායනා ප්‍රේමයේ කියා. ආමේන්. මේ ගීතිකාව ගායනා කරද්දී ඔබගේ හදවතින් උන්වහන්සේට ආරාධනා කරන්න. ඔබගේ දෑත් ඔසවමින් ඔබගේ හදවත උන්වහන්සේ වෙත ගෙනෙමින් මේ ගීතිකාව ගායනා කරන්න. සමිඳුනිය වහන්සේගේ පාමුල සිටින්නත් ඔබ වහන්සේට අපගේ ස්තුති ප්‍රශංසාවේ පූජාවන් ගෙනෙන්නත් ලැබුණා වූ ඉඩ ප්‍රස්තාව ගැන ස්තුති කරමින් ඔබ වහන්සේගේ වචනේ ආශිර්වාදය වෙත යොමු වෙන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අපගේ ජීවිතයේ මඟ පෙන්වන්නා වූ ඒ වගේම අපගේ ජීවිතවලට මිහිරි මීපැණි වලට වඩා මිහිරි වූ ඒ වගේම ස්වාමිනී දෙමුහත් කඩුවකට වඩා තියුණු අපගේ ජීවිතවලට කාවා දෙන්නා වූ වචනය නිසා ස්තුති කරමින් ඒ වචනයෙන් අප ආශිර්වාද කරන පිණිස මඟ පෙන්වන පිණිසිල්ලමින් ඔබ වහන්සේට අප බාරවන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ස්තුති සමුහවට ඉන්න. අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ සමග බෙදා ගන්නට උන්වහන්සේ දුන්නා වූ ඉඩ ප්‍රස්තාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඔබ සමග උන්වහන්සේව නමදින්නට ලැබුණා වූ අවස්ථාව ගැන උන්වහන්සේට ස්තුති කරනවා. මම අද දවසේ ඔබ සමග බෙදා ගන්නට තෝරාගත්තා වූ මාතෘකාව තමයි අන් අයට බලපාන්නා වූ මගේ ආගම. කල්පනා කරලා බැලුවොත් මේ මාතෘකාව අප එක එක්කෙනාගේ ජීවිතයේ සමහර විට එසේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ මේ පොළොව මත ජීවත් වුණා වූ කාලය තුලදී උන්වහන්සේගේ මෙහෙදී උන්වහන්සේට මුණ ගැහුණු බොහෝ දෙවියන් වහන්සේව අදහනවයි කියපු මිනිසයන්ගේ ජීවිතයේ තිබුණා වූ කාරණයක් ගැන උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා. අන් අයට බලපාන්නා වූ මගේ ආගම. මම බයිබලයේ කොටස් 3කට කෙටි කාලය තුල ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. පළමුවෙන්ම ලූක් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට
14 වෙනි පදය දක්වා ලූක් සුභාරංශයේ 18 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා යේසුස් වහන්සේ කියනවා සමහර මිනිස්යන් හිතුවා වුන් බොහොම ධර්මිෂ්ඨ අය කියලා. වුන් විශ්වාස කළා වුන් ධර්මිෂ්ඨ අයයි කියලා. ඒ නිසා වුන් මොනවාද කළේ? අන් අයව සුළු කරලා සැලකුවා. ඒ නිසා අන් අය සුළු කරපු නිසා යේසුස් වහන්සේ උපමාවක් කිව්වා මේ අසාගෙන සිටියා වූ අයට. මිනිස්සු දෙන්නෙක් යාඥා කරන පිණිස දේවමාලිගාවට නැගී ගියා. එක්කෙනෙක් පරිසිවරේ ආගමික නායකයෙක් දේව වචනය දන්නා වූ කෙනෙක් අන් අයට දේව වචනය දේශනා කරන තමන් දේව වචනය තුල ජීවත් වෙනවයි කියලා හිතන මිනිස්සෙක්. ඔහු මොනවද කළේ? යේසුස් දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දේවමාලිගාවේ සිට තමා තුල යාඥා කරමින් දැන් ඔහු යාඥා කළා තමා තුලම. ඔහු තමා තුල යාඥා කරමින් දෙවියන් වහන්සේට ඔහුගේ යාඥාව ගෙන එනවා. නමුත් ඔහුගේ යාඥාව කුමක්ද කියලා බලන්න. තමා තුල යාඥා කරමින් කියනවා දෙවියන් වහන්සේ මම කොල්ලකාර වූ අධර්මිෂ්ඨ වූ කාම මිත්‍යාචාරික වූ අනිත් මිනිස්යන් මෙන් කෙනෙක්වත් ඊළඟට ඔහු හැරෙනවා එතන යාඥා කරමින් සිටිනා වූ තවත් පුද්ගලයෙක් දෙසට හැරිලා කියනවා මේ ඉන්න සුංගම් අය කරන්නා මෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබ වහන්සේට ස්තුති කරමි. බලන්න යාඥාවේ ඔහුගේ අදහස ඔහු දෙවියන් වහන්සේට ස්තුති කරන්නට තෝරාගත්තා වූ දේ කුමක්ද? අද අපි ඊටමත් අනර්ඝ නමස්කාර කාලයක් ගත කළා. අපි දෙවියන් වහන්සේට ස්තුති කළා. පෞකාර වූ අපව ගැලවීම පිළිබඳව ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය අපගේ ජීවිතයේ අත්දකින්නට පුළුවන්කම පිළිබඳව උන්වහන්සේගේ මහත් කරුණාව නිසා අපේ ජීවිතයේ උන්වහන්සේ දී තිබෙනා උන්වහන්සේගේ සැපයීම සහ ආශිර්වාදයන් පිළිබඳව ඒ වගේම උන්වහන්සේගේ අනර්ඝ මැවිල්ල පිළිබඳව අපි ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කළා. නමුත් මේ පරිසිවරයා දෙවියන් වහන්සේගේ වචනේ මෙහෙකරුවෙක් බව තමා විශ්වාස කරමින් සමාජ ඉදිරියේ පෙනී සිටියව මේ මනුෂ්‍ය දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා කවුරු ගැනද දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ? ඔහු තමා ගැනම කියනවා මම කොල්ලකාරයෙක් නෙමෙයි, මම අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි, මම කාම මිත්‍යාචාරිකයෙක් නෙමෙයි, මේ අනිත් අය වගේ නෙමෙයි මම. ඒ නිසා දෙවියන් වහන්සේ මං ඔබ වහන්සේට ස්තුති කරනවා. හරිනම් දෙවියන් වහන්සේ අපි දිහා බලලා උන්වහන්සේ නිගමනය කරන්න අවශ්‍ය දෙය දෙවියන් වහන්සේට මේ මනුෂ්‍යයා කියලා දෙනවා. අපේ යාඥාව කුමක්ද? ස්වාමින් වහන්සේ ඉදිරියට එන විට උන්වහන්සේ වෙතට අපි එන්නේ අන් අය සමග අපගේ ජීවිතය සංසන්දනය කරමින් අපේ හොඳකම දෙවියන් වහන්සේට කියා දෙන්නද? එහෙම නැත්නම් උන්වහන්සේගේ අනුග්‍රහය අපගේ ජීවිතයේ අත්දකින්නා වූ ස්ථානයට අපි එන පිණිසද? නමුත් බලන්න අනිත් යාඥාව. සුංගම් අය කරන්නා වූ මනුෂ්‍යයා ඇවිල්ලා ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඊට වඩා මේ පුද්ගලයා කියනවා සතියකට දෙවරක් නිරාහාරව ඉන්නවා. ඒ වගේම මට තියෙන දේවල් වලින් මම 10න් කොටස දෙනවා. තමන් කරන දේවල් පිළිබඳව මේ පරිසිවරයා කියනවා. නමුත් මේ සුංගම් අය කරන්න ස්වාමින් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඔහු මොනවද කියන්නේ? ඔහු දෙවියන් වහන්සේ දෙස බලන්නවත් ඇස්සොසවන්ටවත් ඔහු සූදානම් නැතුව තමාගේ ලපැත්තට ගසා ගනිමින් ලයට ගසා ගනිමින් ඔහු කියනවා දෙවියන් වහන්සේ මම පව්කාර මිනිස්සෙක්. මට කරුණා කළ මැනව. මේ වචනේ හරි ලස්සනයි. අපි ගායනා කරන ලස්සන ගීතිකාවක් තියෙනවා. ස්වාමින් වහන්සේගේ කරුණාව ගැන. ඒ ගීතිකාව ලිව්වේ ජෝන් නිව්ටන් කියන පුද්ගලයා. ඔහු ඊ타ත්ම පාපිෂ්ඨ ජීවිතයක් ගත කළා. භක්තිවන්ත මවකගේ පුතෙක්. නමුත් පියා එච්චර භක්තිවන්ත කෙනෙක් නෙමේ. මව මැරුණා. ඔහු කුඩා කාලයේදී. ඊට පස්ව ඔහු ජීවිතේ ඊ타ත්ම පාපිෂ්ඨ දේවල් වලට ගමන් කළා. පියාගේ වෘත්තිය වුණේ අප්‍රිකාවෙන් වහල්ලුන්ව මිනිස්යන්ව අල්ලගෙන ඇවිල්ලා වහල්කමේ වෙළඳාම කරන එක. පුතත් ඒ දේ කළා. නමුත් දවසක් දෙවියන් වහන්සේ මේ ජෝන් නිව්ටන්ට කතා කළා. ඔහු යේසුස් වහන්සේව පිළිගත්තා. ඔහු ගායනා කරනවා කරුණා ගුණය මිහිරිය මා ගලවා ඇත්තේ. මම වරක් පෞකාරයෙක්ව සිටියා. නමුත් දැන් මං ඔබ වහන්සේගේ කරුණාව අත්දැක්කව මිනිසෙක්. අපි හැම කෙනෙකුගේම ජීවිතයේ අපි ස්වාමින් වහන්සේ වෙතට එන විට අපි අපේ හොඳකම, අපේ භක්තිවන්තකම, අපේ ආගමික පසුබිම, අපේ ඇදහිල්ලෙහි බලය ගැනද අපි කල්පනා කරන්නේ? එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ කරුණාව ගැනද?
අපේ ආගම අපි තව එක්ක සංසන්දනය කරන්නට යනවද? එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මම කවුද කියලා මං ගැන සොයන්නා වූ පුද්ගලයෙක්ද ස්වාමින් වහන්සේගේ කරුණාව අත්දකින්නා වූ කෙනෙක් හැටියට මේ සුංගම් අය කරන්නා වූ මිනිසයා අන් අය සමග සංසන්දනය කරන්නට ගියේ නෑ ඔහුගේ ආගම. ඔහු දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා තමන්ගේ පෞකාරකම ගැන ස්වාමින් වහන්සේ ඉදිරියේ කියනවා. යේසුස් වහන්සේ එක දෙයක් කිව්වා. ස්වාමින් වහන්සේ අසන්නේ කාගේ ආඥාවද? ඒ තමා ගැන වර්ණනා කරපු පරිසිවරයාගේ යාඥාවට වඩා එක වැකියකින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි පසුතැවිලි වුණා වූ ඒ පෞකාරයාගේ යාඥාව ස්වාමින් වහන්සේ ඇසුවා. අපි ස්වාමින් වහන්සේගේ ගෘහයට ඇවිත් උන්වහන්සේට නමස්කාර කරන විට අපගේ ආකල්පය කුමක්ද ස්වාමින් වහන්සේ ඉදිරියේ? දෙවෙනියට මම කැමති ලූක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 29 වෙනි පදය දක්වා තිබෙනා වූ කොටසට ඔබගේ අවධානය යොමු කරන්න. ලූක් සුභාරංචිය 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 29 වෙනි පදය දක්වා. බොහොම හොඳ ප්‍රශ්නයක්. කෙනෙක් ඇවිල්ලා යේසුස් වහන්සේගෙන් අහනවා. ඊට වැදගත් ප්‍රශ්නයක්. තමන්ගේ ජීවිතයේ මේ ප්‍රශ්නේ අසන්නට ඔහු එනවනම් ඊටමත් මානගී ප්‍රශ්නයක්. පොහොසත් තරුණයෙක් දවසක් යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා මේ ප්‍රශ්නේම ඇහුවා. ස්වාමීනි සදාකාල ජීවනයේ උරුම කරගන්න මම මොනවද කරන්න ඕනේ? යේසුස් වහන්සේ උට උත්තරේ දුන්නාම ඔහුට තීරණය කරන්න තිබුණා තමන්ගේ ධනයද සදාකාල ජීවනයේද ඔහු ඊට කනගාටුවෙන් හැරලා යන්න ගියා ඒ පොහොසත් තරුණයා. යේසුස් වහන්සේ වෙතට එනවා ව්‍යවස්ථාව උගන්වන්නේ දේව වචනය දන්න ඒ දේව වචනේ උගන්වන මිනිසෙක්. ඇවිල්ලා ඔහු මොනවද කරන්නේ? ව්‍යවස්ථාව උගන්වන්නේ නැගිට ඊළඟ වචනේ හරි වැදගත්. උන්වහන්සේව පරීක්ෂා කරමින් දැන් ඔහු ප්‍රශ්නේ ඇහුවේ තමන්ට දැනගන්න නෙමෙයි. තමන්ගේ ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ කරුණාව අත්දකින්නට නෙමෙයි. ඔහු ප්‍රශ්නේ ඇහුවේ යේසුස් වහන්සේව පරීක්ෂා කරන පිණිස. අපි දන්නවා සමහර විට මනුෂ්‍යයන් ප්‍රශ්න අහනවා විවිධ හේතුන් නිසා. සමහර විට ප්‍රශ්න අහනවා ඇත්ත වශයෙන්ම Tamanට දැනගන්න ඕනේ නිසා. Tamanගේ ජීවිතේ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නිසා ප්‍රශ්න අහනවා. සමහර අය ප්‍රශ්න අහනවා අපි අර පාසල් යන කාලේ සමහර විට පන්තියේදී ගුරුවරයා උගන්වනකොට පාඩම කම්මැලි නම් මොනවද කරන්නේ? අපි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න ඇහුවාම ගුරුවරයාව අපි ගෙනියන්න හදනවා වෙන රවුමක්. ගුරුවරු දන්නවා ඒක. ඒ නිසා බොහොම කෙටියෙන් ප්‍රශ්නෙට උත්තර දීලා ආයෙත් පාඩමට එනවා. සමහර අවස්ථාවලදී අපි උත්සාහ කරනවා ගුරුවරයාව නොමග ගෙනියන්නට අපේ ප්‍රශ්න තුලින්. අපිට අවශ්‍ය නැහැ උත්තරයක් දැනගන්න. අපිට අවශ්‍ය නැහැ දැනුම ලබා ගැනීම පිණිස. නමුත් අපිට අවශ්‍යයි මේ වෙලාවේදී ඒ පාඩමේ තිබෙනා වූ කම්මැලිකමෙන් මග හැරෙන්නට. සමහර අය ප්‍රශ්න අහනවා අහන්න ඕනෑවට අහනවා. දැනගන්න අහනවා අහන්න ඕනෑවට අහනවා. සමහර අය ප්‍රශ්නේ අහන නැත්නම් පිළිතුර දෙන කෙනාව පරීක්ෂා කරන පිණිස අහනවා. උත්තරේ දන්නවා. නමුත් ප්‍රශ්නේ අහනවා මේ පිළිතුර දෙන කෙනා මේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්නේ කොහොමද? ඔහුගේ උත්තරය මොකක්ද? නැත්නම් ඇයගේ උත්තරය මොකක්ද? යේසුස් වහන්සේව පරීක්ෂා කරන පිණිස ප්‍රශ්නයක් ඇහුවා මේ ව්‍යවස්ථාව උගන්වන්න. මොකද්ද ප්‍රශ්නේ? සදාකාල ජීවනයේ උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කරන්නට ඕනේද? යේසුස් වහන්සේ නැවතත් හැරිලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ? ව්‍යවස්ථාවේ ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදයි ඇහුවා. අපි සමහර විට අනිත් අයව පරීක්ෂා කරන්නට, අනිත් අයගේ දැනුම බලන්නට, නැත්නම් අනිත් අයව අමාරුවේ දාන්නට අපේ ආගම අපි පාවිච්චි කරනවාද? මගේ ඇදහිල්ල මං තව කෙනෙක්ව පරීක්ෂා කරන පිණිස පාවිච්චි කරන්නා වූ ඇදහිල්ලක්ද? මේ ව්‍යවස්ථාව උගන්වන්නා වූ මනුෂ්‍යයාට කුමක්ද සිද්ධ වුනේ? යේසුස් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඔහු තමන්ගේ දන්නකම පෙන්නවා. 27 වෙනි පදේ ඔහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වැසියටත් ප්‍රේම කරව යනුයයි කීවේය. යේසුස් වහන්සේ දෙන උත්තරේ මුන්වහන්සේ වෙතට යේසුස් වහන්සේ වෙතට මේ පරිසවරයා කියනවා. උන්වහන්සේ කියනවා නුඹේ මුළු ආත්මෙන්, නුඹේ මුළු ශක්තියෙන්, නුඹේ මුළු හෘදයෙන්, නුඹේ මුළු බුද්ධියෙන්
නුඹේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න, ඒ වගේම නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න මුළු ව්‍යවස්ථාව ඒ වාක්‍ය දෙක තුල සම්පූර්ණ වෙලා තිබෙනවා. යේසුස් තව තැනක කියනවා මුළු ව්‍යවස්ථාවම ඒක සම්පූර්ණ වෙලා තිබෙනවා මේ දේ තුල. මේ ව්‍යවස්ථාදාරියා පිළිතුරු දුන්න හරි. ඔහු ඊටමත් ලස්සන පිළිතුරක් දුන්නා යේසුස් වහන්සේ ඔහු වෙතට නැවත ඒ ප්‍රශ්නේ යොමු කළාම. නමුත් ඔහුට ප්‍රශ්නයක් වුණා ඒක. යේසුස් වහන්සේ කිව්වහම නුඹ උත්තර දුන්න හරි ගිහින් එහෙම කරන්න. ගිහින් එහෙම කරන්න. අපි හුඟක් වෙලාවට දේව වචනය අපේ දැනුමට අපි අරගන්නවා. නමුත් දේව වචනය අපේ ක්‍රියාවට අපි අරගන්නවාද? දේව වචනය අපේ දැනුමට ගන්නවා. අරගෙන අපි ඒ දැනුම තුලින් තව අයගේ ආත්මික ජීවිත නැත්නම් තව අයගේ ආගමික ජීවිත අපි විවේචනය කරන්නට, විමසන්නට, ප්‍රශ්න කරන්නට යොමු වෙනවා. නමුත් අපි නතර වෙලා ඇහුවොතින් මේ අපි අධ්‍යයනය කරන දේව වචනය මම මගේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද? ඔහු තමාගේ හදවතෙහි දෝෂාරෝපණයකට පත් වුණා වූ ව්‍යවස්ථාව උගන්වන්නෙක් බවට පත් වුණා මේ මොහොතේදී. එදී කියනවා ඔහු නිදොස් වෙන්නට කැමති වුණා. මොකද යේසුස් වහන්සේ උට කිව්වා නුඹ දන්නවා දේව වචනය. දැන් කරන්න තියෙන්නේ ඒක ජීවත් වෙන එකයි. බොහෝ විට අපි දේව වචනය දන්නවා. කවුරු හරි අපිත් එක්ක කතා කරනකොට අපි දන්නවා, අපි තර්ක කරන්න දන්නවා, අපිව ආරක්ෂා කරගන්න දන්නවා, අපේ ආත්මිකභාවය අපි කතා කරන්න දන්නවා. අපි බයිබලය තුලින් බොහෝ තර්ක විතර්ක ගේන්න දන්නවා. නමුත් බයිබලයේ තිබෙනා වූ ස්වාමින් වහන්සේගේ වචනය අපි ජීවත් වෙන්න දන්නවාද? හුඟක් වෙලාවට අපේ ජීවිතයේ අඩුතැන එතනයි. අපි මේ වචනේ ජීවත් වෙන්නේ නැහැ. අපි දේව වචනේ අසන්ට নমස්කාර කරන්න සහභාගී වුණාම අපි ස්වාමීන් වහන්සේගේ වචනය දන්නා වූ අය. නමුත් ලෝකයට ගිහිල්ලා අපේ සමාජය තුල, අපේ පවුල තුල, අපේ සම්බන්ධතාවයන් තුල, අපේ ව්‍යාපාර තුල අපි අන් අය සමග, අසල්වැසියන් සමග අපේ ජීවිත රටාවෙහි අභියෝග එන විට, ගැටලු වලට මුහුණ දෙන විට අපි දේව වචනය අනුවද ක්‍රියා කරන්නේ. යේසුස් වහන්සේ මේ පරිසරයට කිව්වේ ඒකයි. ඔබ දන්නවා දේව වචනය. දැන් ඔබ ගිහිල්ලා ඒක ජීවත් වෙන්න. නමුත් යේසුස් වහන්සේගෙන් ඔහු නැවත ප්‍රශ්නයක් අහනවා මගේ අසල්වැසියා කවුද? උන්වහන්සේ සමාරියේ යහපත් සමාරිතයාගේ කතාව කිව්වේ අවස්ථාවේ තමයි. මම මේ කතාවට යන්න යන්නේ අපි තුන්වෙනි කොටසේ ඉතාමත් වැදගත්. අපි මේ විනිශ්චය කිරීම අනිත් අයට මගේ ආගම බලපාන ආකාරය ගැන බලනකොට යොහන් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 11 වෙනි පදයට යොහන් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 11 වෙනි පදයට අපිට ඊටමත් අභියෝගාත්මක කතාවක් තිබෙනවා. ඒ කියනවා එවිට සියල්ලෝම තම තමුන්ගේ ගෙවල් වලට ගියෝය. යේසුස් වහන්සේ ඔලිව කන්දට ගියසේක. උන්වහන්සේ අලුයම දේවමාලිගාවට නැවත ආසේක. මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය. උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක. එවිට කාම මිත්‍යාචාරය කරද්දී අසූණු ස්ත්‍රියක් ලියන්නන් හා පරිසවරුන් විසින් ගෙනබිත් මේ සෙනඟ මැද්දේ හිටවලා දැන් බලන්න ඕන් කරපු දේ. ඇයට දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් විය යුතු ආකාරය කියලා දුන්නා නෙමෙයි. සෙනඟක් මැදට මේ ස්ත්‍රියව ගෙනල්ලා හිටවනවා. ඔබේ ජීවිතයේ යම් වරදක් වුණොතින් සමාජයක් ඉදිරියේහි ඔබව ලැජ්ජාවට විනිශ්චයට ලක් කරන්නට ඔබ සෙනඟක් මැද්දේ හිටෙවුවොත් ඔබට කොහොම හැඟෙයිද? එදා ඒ ස්ත්‍රියට කෙසේ හැඟෙන්න ඇද්ද? මේ ආගමික නායකින් ඇයව ගෙනල්ලා මේ සෙනඟ මැද්දේ හිටෙව්වහම මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණි උන්වහන්සේ වැඩ ඉන්න කල මේ පරිසිවරුන් ලියන්න ආගමික නායකයන් මේ තැනැත්තියව අරගෙන එන්නේ. අරගෙන ඇවිල්ලා සෙනඟක් මැද්දේ හිටවලා කියනවා ආචාර්යනි මේ ස්ත්‍රිය කාමමිත්‍යාචාරය කරද්දීම අල්ලන ලද්දිය. මෙබඳු අය ගල්ගසා මරන්ට හොඳට අහගන්න මේ වචනය. මෝසෙස් විසින් ව්‍යවස්ථාවේ අපට අණ කර තිබේ. මෝසෙස්ගේ ව්‍යවස්ථාව
ජීවත් වන්නට නෙමෙයි ඒක අනිත් අය කෙරෙහි බලපාන්නට අයිතිය තිබෙන්නේ කාටද? ඔවුන් කියන්නේ වචනය. අපට බලය දීලා තියෙනවා මේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ක්‍රියා කරන පිණිස. අපට අනකර තිබේ. ඒ නිසා අපි මේ ව්‍යවස්ථාව අනුව පෞකාරයන්ව හොයලා ගල් ගහන්නයි අපිව තියලා තියෙන්නේ. නමුත් අපේ ජීවිත විමසන්නට නෙමෙයි. යේසුස් වහන්සේ එදා මේ ආගමික නායකයන්ගේ ජීවිතයට මතක හිටින අභියෝගයක් කළා. නමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවා. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේව පරීක්ෂා කරමින් උන්වහන්සේට වරද තවන්ට කාරණයක් ලබන පිණිස. කුමක්ද මේ අයගේ අරමුණ ආකල්පය ඔවුන් තුල ක්‍රියා කරපු ඔවුන් දේව වචනය පාවිච්චි කරනවා යේසුස් වහන්සේට වරද්දක් තබන්න. මේ අනාචාර ස්ත්‍රියව අරගෙන ඇවිල්ලා යේසුස් වහන්සේ නැමිලා බිම ලිව්වා. දැන් මම අහලා තියෙනවා එක එක අය කියනවා උන්වහන්සේ ලිව්වේ මොනවාදයි කියලා. හැබැයි බයිබලයේ කියලා නෑ උන්වහන්සේ මොනවාද ලිව්වේ කියලා. ඒ නිසා අපිට බයිබලයේ නොකියන දෙයක් අපිට කියන්නට බෑ. බොහෝ අය විවිධ දේවල් උපකල්පනය කළාට යේසුස් වහන්සේ එසේ ලියමින් සිටින අතරදී සෙනග මොනවාද කළේ? මේ නායකින් මොනවාද කළේ? ඔවුන් නැවත උන්වහන්සේගෙන් අහන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නය මොනවාද අපි මේ තැනැත්තියට කරන්න ඕනේ? මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් අපිට බලය දීලා තිබෙනවා, අපිට අණ කරලා තිබෙනවා ඇයට ගල් ගහන්න. යේසුස් වහන්සේ කෙලින් වී ඔවුන්ට කතා කොට නුඹලා අතරින් පව් නැත්තා ඇයට පළමු කොට ගලක් ගසාවයි කියා නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිව්සේක. කැමති මේක අපි රූපයකට යොදා ගන්නව නම් හිතන්න යේසුස් වහන්සේ එතනදී ක්‍රියා කළේ කොහොමද කියලා. උන්වහන්සේ ගණන් ගන්න නැතුව හිටියා මේ සෙනග කියන දේ. මේ ආගමික නායකින්ගේ දෝෂාරෝපණය උන්වහන්සේක ගණන් ගන්න නැතුව උන් නැවත කියනකොට උන්වහන්සේ එක උත්තරයක් පමණයි දුන්නේ. නුඹලා අතරින් පව් නැත්තා ඇයට පළමු කොට ගලක් ගසාවා. බොහොම කෙටි පිළිතුරක්. නමුත් ඒ පිළිතුර තුළ ඉතා ගැඹුරු අර්ථයක් එදා ඒ යුදෙව් ආගමික නායකයින්ට ඔවුන්ගේ ජීවිතේ සිතන්නට සිද්ධ වුණා. උන්වහන්සේ උත්තරේ දීලා ආයෙත් උන්වහන්සේ කරමින් සිටියේ වැඩේට යොමු වුණා. බිම ලියන්න පටන් ගත්තා. උන්වහන්සේ බැලුවේ නැහැ ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේදයි කියලා. නමුත් ටික වේලාවක් ගියාට පස්සේ ඔහු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා එතනින් පිටත් වෙලා යන්න පටන් ගත්තා. මං හිතන්නේ පරිසවරුන්ගේ ජීවිතේ හොඳ ආදර්ශයක් තිබ්බ එක තැනක් හැටියට එතන දකින්න පුළුවන්. වැඩිමහල්ලෝ පිටත් වෙලා යන්න පටන් ගත්තා. බාලයොත් එයාත් එක්ක ගියා. හුඟක් වෙලාවට අපි දකිනවා වැඩිමහල්ලන් යන ගමන් මගේ බාලයෝ යනවා හැබැයි වැරදි තීරණ තුල. ඒ නිසා වැඩිමහල්ලන් යන පාර කොමක්ද කියලා තේරුම් ගන්නට අවශ්‍යයි. එදා මේ වැඩිමහල්ලන් කාටවත් බැරි වුණා එක ගලක් අරගෙන ඒ ස්ත්‍රියට ගහන්න. මොකද යේසුස් වහන්සේ කිව්ව කාරණේ නිසා ඔවුන්ට සිද්ධ වුණා නැවතිලා Tamanගේ ජීවිතය විමසා බලන්නට. බාලයා දක්වා එකිනෙකා එතනින් පිටත් වෙලා ගියා. ඒ ස්ත්‍රියට ගල් ගහන්න කාටවත් ශක්තියක් තිබුණේ නැහැ. මොකද යේසුස් වහන්සේ ඔවුන්ගේ ජීවිතය විමසන්නට අවස්ථාවක් දුන්නා. යේසුස් වහන්සේ පමණක් එහි සිටිසේක ස්ත්‍රීද සිටිතනම මැද සිටියාය. දැන් මේ ස්ත්‍රියට මොනවත් කරගන්න දෙයක් නැහැ. ඇයි ඉන්නවා එතනට වෙලා. ඔක්කොමලා ගිහිල්ලා. යේසුස් වහන්සේ කෙලින් වෙලා ඇගෙන් අහනවා ස්ත්‍රියට කතා කොට කෝ ඔබව චෝදනාවට පත් කළා වූ මිනිසයන්. කිසිවෙක් නුඹට ගල් ගැහුවේ නැද්ද? නුඹව වරදට පත් කළේ නැද්ද? ස්වාමීන් වහන්සේ දැය උත්තර දෙනවා නැත. ඈ කීවාය. එවිට යේසුස් වහන්සේ කුමක්ද කියන්නේ? මෙන්න යේසුස් වහන්සේ පෙන්වනවා අපේ කිතුණු ආකල්පයේ විය යුත්තේ කුමක්ද කියලා. අන් අයව වරදට පත් කිරීමේ විනිශ්චය ස්ථානයට එන පිණිස නෙවෙයි. අපි අන් අයව ධෛර්යමත් කරමින් කිතුණු ජීවිත ගමන ගෙන යන්නට ඔවුන් සමග සිටින්නේ කෙසේද? මමත් නුඹ වරදට පත් නොකරමි ඵලයන්. යේසුස් වහන්සේ තනින් නතර වුණේ නැහැ. යේසුස් වහන්සේ තමන් තුළ තීරණයක් ගත්තේ නැහැ මේ තැනැත්තිය පෞකාරියක් නෙමෙයි කියලා. ඇය වරදක ජීවත් වුණේ නැහැයි කියලා. මේ සමාජයේ කිසිම පාපයක් නොකරපු
නිදොස් වූ නිර්දෝෂ මනුෂ්‍යයන්ව සොයන්නට බෑ. අප හැම කෙනෙක්ගේම ජීවිතය අපි හැරලා බැලුවොත් ස්වාමින් වහන්සේගේ කරුණාව අත්දකින්නා වූ මනුෂ්‍යයන් හැටියට අපි උන්වහන්සේගේ පාමුල සිටින්නේ. අපි ඒ කරුණාව අපේ ජීවිතයේ අත්දකින අතර අපි අනිත් අය දෙසත් ඒ ස්වාමින් වහන්සේගේ කරුණාව අත්දකින්නා වූ අය හැටියට බලනවාද? යේසුස් වහන්සේ ස්ත්‍රියට කියනවා යන්න මෙතෙන් පටන් තවත් පවු නොකරන්න යට කීසේක. යන්න ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඇයව ගල් ගහලා මරන්නට එදා ආගමික නායකයන් තීරණය කළා වූ වෙලාවේදී Tamanගේ ආගම අන් අයව විනිශ්චය කරන්නට අන් අයට බලපාන්නේ කෙසේද කියලා බලන්න ක්‍රියා කළා වූ වෙලාවේදී ඇයට ගල් ගහන්න ඉඩ දුන්නා නම් ඇයට ආයෙත් ගිහිල්ලා පවු නොකරන ජීවිතයක් ගත කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇය ගියා යේසුස් වහන්සේගේ අවවාදයත් සමග. අපි දන්නේ ඊට පස්සේ කුමක්ද ඇයගේ ජීවිතේ සිද්ධ වුණේ කියලා. ස්වාමීන් වහන්සේ අපට දීලා තියෙන අවස්ථාවක් අපේ ජීවිතේ ලෝකේ අපිව විනිශ්චය කරද්දී, මනුෂ්‍යයන් අපිව මනිද්දී, මනුෂ්‍යයන් අපට ගල් ගහන්න සොයද්දී ස්වාමීන් වහන්සේ කියනවා යන්න නැවත පව් කරන්න එපා. ස්වාමීන් වහන්සේ අපට අවස්ථාවක් දෙනවා. උන්වහන්සේගේ කරුණාවේ ජීවිතය තුළ, උන්වහන්සේගේ අනුග්‍රහයේ ජීවිතය තුළ මේ සමාජයෙහි ගත කරන්නට. ඔබ සමාජයට ගිහිල්ලා අනිත් අයට ගල් ගහන කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් සමාජයට ගිහිල්ලා ඔබ අනිත් අයව ස්වාමින් වහන්සේ වෙතට කැඳවන්නට ඔබගේ අත දිගු කරන්නව කෙනෙක් වෙනවද? මේ උදෑසන ස්වාමීන් වහන්සේ අපිව කැඳවනවා. අපේ ආගම අපිට බලපාන්නේ කෙසේද කියලා බලන්න. අපේ ආගම අපි අන් අයට බලපාන්නට විනිශ්චය කරන්නේ කෙසේද කියලා බලන්න. ස්වාමීන් වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපිව ආශිර්වාද කරමින් උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න අපව බලවත් කරනසේක්වා. අපි ආඥා කරමු. දයාවන්ත දෙවි සමිඳුනි, ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ වචනය ගැන ස්වාමිනී එදා ඔබ වහන්සේට මුණ ගැසුණා වූ මේ මනුෂ්‍යයන්ගේ ජීවිත තුළ ස්වාමිනී ඔබ වහන්සේගෙන් කමාව ලැබීමේ අනුග්‍රහයේ ජීවිතයක් ගත කරන්නට, කරුණාව අත්දැකීමේ ජීවිතයක් ගත කරන්න තිබෙනා වූ වටිනාකම ගැන ඔබ වහන්සේ පෙන්වුවා. ඒ මට ලබන්නට විතරක් නෙමේ මා තුළින් අන් අයගේ ජීවිතවලට දෙන පිණිස ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන නිසා ස්තුති කරමින් අපි ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමීනි. මේ සමාජයට යන අතරේ සමාජය තුළ අපි දකින, ඇසෙන, අත්දකින කාරණා සියල්ලකදී ඔබ වහන්සේගේ වචනය ජීවත් වන්නට අපව ආශිර්වාද කරමැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි ගීතිකාවක් තිරේ දෙසිනවා. අපි මේ ගීතිකාව ගායනා කරමින් ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරමු. Yeah.
අපි ආඥා කරමු. පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝය යන ත්‍රිඑක දෙවියන් වහන්සේගේ ප්‍රේමය කරුණාව අනුග්‍රහය සහ මඟ පෙන්වීම ඔබ සියලු දෙනා සමග දැනුත් සදාකල්හි පවතින සේක්වා. ආමෙන්.